ජිමි සහ පොලියානා 16 වන කොටස. ජෝන් කෙන්ට්. ජිමිට ලියුම යැවීමෙන් පසු එදා රාත්‍රියේ පොලියානා සිටියේ ඉතාම සතුටින්. තවදුරටත් එය කිසිවෙකුගෙන් වසන් කර තැබීමට පුළුවන් වුණේ නැහැ. හැමදාමත් රෑ නින්දට පෙර පුංචි අම්මාගේ කාමරයට ගොස් විපරම් කිරීම ඇගේ සිරිතයි. එදා රාත්‍රියේදීත් සුපුරුදු ප්‍රශ්න ටික ඇගෙන් ඇසූ පසුත් පොලියානා කාමරයේ විදුලි පහන නිවා දැමීමට සැරසුණා පමණයි. හදිස්සියෙම ඇති වූ ආවේගයක් නිසා ඈ යලිත් පුංචි අම්මාගේ ඇඳ අද්දර සිටගත්තා. හුස්ම හිර වෙනට එද්දී ඈ පුංචි අම්මා අසල දන ඔබා ගත්තා. පුංචි අම්මේ මට කොච්චර සතුටුද කියනවනම් මට මේක කාට හරි කියන්න ඕන. මට ඔයාටයි කියන්න ඕන. කියන්නද? කියන්න? මොකද්ද ළමයෝ? ඇත්තටම ඔයාට පුළුවන් කියන්න. ඔයා ඔය කියන්න හදන්නේ මට හොඳ ආරංචියක්ද? ඕ පුංචි අම්මේ මං හිතන්නේ එහෙම තමා. මට හිතෙනවා මේක අහලා ඔයා මං වෙනින් චුට්ටක් හරි සතුටු වෙයි කියලා. ඇත්තටම කියනවා නම් මේක කවදා හරි දවසක ජිමි හරි විදිහට ඔයාගෙන් අහයි. ඒත් මට ඊට කලින් ඔයාට මේක කියන්න ඕන. පොලියානා රතු වෙමින් කතා කළා. ජිමි කිල්ටන් මහත්මියගේ මුහුණ වහා වෙනස් වුණා. ඔව් එයා මං ගැන ඔයාගෙන් අහයි. අනේ මට හරි සතුටුයි මට ඔයාට මේ කියා ගන්න ඕන වුණා. පොලියානා ගොත ගැසුවා. ඇගේ මුහුණ දීප්තිමත් රත් පැහැයකට හැරුණා. කිල්ටන් මහත්මිය ඇඳෙන් නැගී සිටියා. ඔයා ගැන අහන්න මගෙන් පොලියානා ඔයා ඔය කියන්න හදන්නේ ජිමි බීනුයි ඔයයි අතර මොකක් හරි දුරට ගිය සම්බන්ධයක් තියෙන කියලා නෙවෙයි නේද? පොලියානා අවුල් සහගතව ආපස්සට ගියා. අනේ පුංචි අම්මේ මං හිතුවේ ඔයා ජිමිට කැමතියි කියලා. කැමතියි තමයි. එයා දැන් ඔය ඉන්න විදියට. ඒත් එයා මගේ ලේලිගේ මහත්තයා විදියට නෙමෙයි. පුංචි අම්මේ. ඔන්න ළමයි. ඔය තරම් කලබල වෙන්න එපා. මේක නිකන් කිසිම වැඩකට නැති කතාවක්. මට සතුටුයි යෝක තවත් දුර යන කලින් මට නවත්තන්න පුළුවන් එකට. ඒත් පුංචි අම්මේ ඒක දුරට ගිහින් තමයි තියෙන්නේ. මං දැනටමත් එයාට කැමති වෙලා ඉන්නේ හුඟක්. පොලියානා සැලෙන හඬින් කීවා. එහෙනම් ඔයාට ඒක නවත්තන්න වෙනවා පොලියානා. කවම කවදාවත් මං ජිමි බීම්න බඳින්න ඔයාට කැමති දෙන්නේ නැහැ. ඒත් ඇයි පුංචි අම්මේ? ලොකුම දේ අපි එයාගෙන මුකුත්ම නොදන්න එක. ඇයි පුංචි අම්මේ මම පුංචි කාලේ ඉඳන්ම අපි එයා හොඳට දන්නවනේ. ඔව් ඒත් එයා කවුද? අනාථ නිවාසයකින් පැනලා ආපු අතක් පාතක් නැති කොල්ලෙක්. අපි එයාගේ අම්මා තාත්තා කවුද? එයාගේ පරම්පරාව මොකද්ද කියලාවත් දන්නේ නැහනේ. ඒත් මම බඳින්නේ එයාගේ අම්මා තාත්තවත් පරම්පරාවත් නෙමෙයි. නොයිසිලිමත් හඬක් නැගෙමින් පොලි පුංචි අම්මා යලිත් කොට්ටේ මතට වැටුණා. පොලියානා ඔයා මගේ ලේට වැඩි කරනවා. මගේ පපුව පැලෙන්න තරම් යනවා. මට අද රෑ හැපියා ගන්නවත් බැරි වෙයි. ඔයාට බැරිද හෙට එළි වෙනකන් මේ ප්‍රශ්නේ පැත්තකින් තියන්න? පොලියානා හනික නැගී සිටියා. ඇගේ මුහුණ පුරාම තිබුණේ පසුතැවීමක සේයාවක්. මොකද නැත්තේ? ඔව් ඇත්තටම එහෙම කරමු පුංචි අම්මේ. හෙට වට මීට වඩා සහනයක් දැනේ. මට සහතිකයි. නැවතත් කී ඇයිගේ කටහඬ සැලුණා. විදුලි පහන නිවා දමන විට එහි බලාපොරොත්තුවක සරයක්ද ගැබ්ව තිබුණා. එහෙත් පොලි පුංචි අම්මාට පසුදාත් සහනයක් දැනුනේ නැහැ. පොලියානාගේ විවාහය ගැන ඇගේ අකමැත්ත ඇය තව තවත් දැඩිව ප්‍රකාශ කළා පමණයි. පොලියානා ආයාචනා කළා. තර්ක කළා. එහෙත් ඒ කිසිවකින් වැඩක් වුණේ නැහැ. ඇගේ සතුට ගැන සිතා ඊට කැමති වන ලෙස ඉල්ලා සිටියත් වැඩක් වුණේ නැහැ. පොලි පුංචි අම්මායේ කිසිවකින් නැමුනේ නැහැ. ඈ ඒ කිසිවක් ගැන තැකීමක් කළේත් නැහැ. ඈ ඉතා තදින් පොලියානාට කියා සිටියේ පරම්පරාවේ නම්බුව නැති කිරීමෙන් සිදුවිය හැකි කැලල ගැන සිතන ලෙසයි. කාගේ කවුදයි නොදන්නා කෙනෙකු සමග විවාහ වීමේ භයානකකම ගැන සිතන ලෙසයි. පොලි පුංචි අම්මා අන්තිමේදී Taman මෙපමණ කාලයක් කළ උපකාර වෙනුවෙන් Tamanට කෘතඥ වන්නයි පොලියානාගෙන් ඉල්ලා සිටියා. අවුරුදු ගණනාවක් තිස්සේ තම නිවසේදී පොලියානාට ලැබුණු ආදරණීය රැකවරණය ගැන මතක් කළා. අතීතයේදී හිතුවක්කාර විවාහයක් කරගැනීමෙන් අම්මා කළ සිත්‍රිදවීමම Tamanට යලිත් නොකරන ලෙස පොලි පුංචි අම්මා පොලියානාගෙන් බැගෑපත්තු ඉල්ලා සිටියා. උදෑසන 10ට පමණ සතුටින් ඒකාලෝක වූ මුහුණින්ද බැබරෙන දෙනෙතින් යුතුවද ජිමි එහි පැමිණෙන විට බියපත්ව ඇඬූ කඳුරින් සිටි පොලියානා දැක් ගන්නට ලැබුණා.
ඈ තමන් වෙත ලං වූ ජිමි වෙවුලෙන දෑතින් පසෙකට කළා. සුදු වැලි වූ මුහුණින් නමුත් ඊටාම මුදු දෑතකින් ඈ ළඟට ගත් ජිමි කුමක් සිදුවේද අසන්නට උනා. පොලියානා මොකද්ද මේකේ තේරුම? අනේ ජිමි ඇයි ඔයා ආවේ? මම මේ ඔයාට දැම්මම ලියන්නයි හිටියේ. පොලියානා වැළපෙමින් කීවා. ඇයි? ඔයා මට ලිව්වනේ. ඊයේ හැන්දෑවට ලියුම ලැබුණා. මං යාන්තම් කෝච්චිය අල්ලගත්තේ. නෑ මං කිව්වේ ආයෙම සැරයක්. ඒ වෙනකොට මං දැනගෙන හිටියේ නෑ මට කැමති වෙන්න බෑ කියලා. බෑ? පොලියානා ඔයාව කියන්න හදන තවත් ඔයාට ආදරය කරන කාගෙර කැමැත්තක් ලැබෙනකල් මට බලාගෙන ඉන්න වෙනවා කියන එකද? ජිමිගේ දැස් කෝපයෙන් ඇවිලී ගියා. ඔහු ඇසුවේ ඈ අතේ දුරින් තබාගෙන. නෑ ජිමි. ඔහොම මගේ දිහා බලන්න එපා. මට ඒක දරා ගන්න බෑ. එහෙනම් මොකද්ද? ඇයි ඔයා බෑ කියන්නේ? මට බෑ ඔයාව කසාද බඳින්න. පොලියානා ඔයා මට ආදරේද? ඔව් අනේ ඔව් ජිමි. එහෙනම් ඔයා මව බඳින්න ඕන. ජයග්‍රාහී ලීලාවෙන් කී ජිමිගේ දෑත් යලිත් ඇගේ ඉඟ වටා එතුණා. නෑ ජිමි ඔයාට තේරෙන්නේ නෑ. ඊ පොලි පුංචි අම්මා. පොලියානා අමාරුවෙන් කියාගත්තා. පොලි පුංචි අම්මා? ඔව් එයා. මට ඉඩ දෙන එකක් නෑ. හෝ අපි පුංචි අම්මව කැමති කරව ගමු. එයා හිතනවා ඇති ඔයාව නැති වෙන්න යනවා කියලා. ඒත් අපි යාට මතක් කරලා දෙමු. එයාට අලුත් බෑන කෙනෙක් හම්බ වෙනවා කියලා. ජිමි හිස සොලවමින් සිනහවක් පෑවා. එහෙත් පොලියානා සිනහ වුණේ නැහැ. ඇය බලාපොරොත්තු විරහිත ලෙස හිස ඒ අතටත් මේ අතටත් සෙලෙව්වා. නෑ ජිමි ඔයාට තේරුම් ගන්න බෑ. එයා අනේ මම්මික කොහොම යාට කියන්නද? මං ඔයාව බඳිනවට කැමති නැහැ. ජිමිගේ ග්‍රහණය මදක් ලිහිල්ලුණා. දැස් වලට දොම්නස් බැල්මක් ආවා. ඇත්තද? එයාට දොසක් කියන්නත් බෑ ඒකට. මට ඒක ගැන පුදුමයක් නෑ ඇත්තටම. ඔහු බලවත් වෑයමකින් පසුව කීවා. ඒත් පොලියානා මං ඔයාව සතුටින් තියන්නම්. ඔහු තම ආදරේනේ දැස් ඇය වෙතට හැරෙව්වා. ඇත්තටම ඔයා එහෙම කරයි. මං දන්නවා ඒක. පොලියානා කඳට පිරි දැසින් කතා කළා. එහෙනම් ඇයි පොලියානා මට අවස්ථාවක් දෙන්නේ නැත්තේ? මුලදී එයාට ඒක ඔප්පු කරලා පෙන්නන්න බැරි වුණත් අපි බැඳලා ටික කාලයක් ගියාම එයාව කැමති කරව ගන්න පුළුවන් වෙයි. පොලියානා වැළපෙමින් ඊට උත්තර දුන්නා. අනේ ඒත් මට බෑ ඒක කරන්න. එයා මට කිව්ව දේවල් හින්දා එයාගේ කැමැත්ත නැතුව මට මේක කරන්න බෑ. ඔයා දන්නවනේ ජිමි එයා මට කොයිතරම් දේවල් කරලා තියෙනවද? එයා මං ගැන කොයිතරම් බලාපොරොත්තු තියාගෙන දින්නේ. අනික එයා දැන් ටිකක් ලෙඩ ගානෙත් ඉන්නේ ජිමි. ඇත්තටම එයා පහුගිය කාලේ හරිම හොඳට හිටියා. කොච්චර කරදර තිබුණත් සෙල්ලම අමාරුවෙන් වුණත් කළා. ඉතින් එයා මට අඬලා කිව්වා මගේ අම්මා හොඟ කාලයකට කලින් කළා වගේ එයාගේ හිත රිද්දන්න එපා කියලා ජිමි. ඉතින් ජිමි එයා මට මේ තරම් දේවල් කළා තියෙද්දිත් මට බෑ. මොහොතක් පමණ දෙදෙනාම නිහඬව සිටියා. ඊට පසු නල්ල රත් පැහැ ගන්වා ගනිමින් බිඳුණු හඬකින් පොලියානා නැවතත් කතා කළා. ජිමි ඔයාට පුළුවන් නම් පොලි පුංචි අම්මට ඔයාගේ නෑදෑයෝ ගැන පරම්පරාව ගැන කියන්න. එතකොට ජිමිගේ දෑත් පහතට වැටුණා. ඔහු මදක් පස්සට ගියා. ඔහුගේ මුහුණ වෙනස් වුණා. එහෙනම් ඒකද ප්‍රශ්නේ? ඔහු ඇසුවා. පොලියානා ඉදිරියට විත් බියෙන් මෙන් ඔහුගේ දෑත් අල්ලා ගත්තා. හිතන්න එපා මට ඒව දැනගන්න ඕනේ කියලා ජිමි. මං ඔව ගණන් ගන්නේ නෑ. මං දන්නවා ඔයාගේ තාත්තයි ඔයාගේ පරම්පරාවේ අයයි හුඟක් හොඳ වැදගත් උදවිය කියලා. ඒ මොකද ඔයත් හුඟක් හොඳ වැදගත් කෙනෙක් හින්දා. ඒත් පුංචි අම්මා ජිමි අනේ ඔය විදිහට බලන්න එපා. එහෙත් සිහින් කේන්ද්‍රයක් මුවින් පිට කළ ජිමි ඇගේ නෑතට ගොස් තිබුණා.
ඊට මිනිත්තුවකට පමණ පසුව පොලියානාට තේරුම් ගත නොහැකි දුක්බර වචන කිහිපයක් මිමුණු ඔහු නිවසින් පිටත්ව ගියා. හැරින්ටන් බංගලාවෙන් නික්ම ගිය ජිමි කෙලින්ම ගෙදර ගොස් ජෝන් පෙන්ඩල්ටන් සෙව්වා. ඔහු සිටියේ ඉතා ඈත කාලයක. පොලියානා ජෝන් පෙන්ඩල්ටන්ගේ අල්මාරිය අස්සේ ඇටසැකිලි සංගවා ඇතැයි බියපත්ව සිටු මහ පුස්තකාලේ. බාප්පේ, ඔයාට මතකද අපේ අප්පච්චි මට දුන්න ලියුම? ජිමි ඇසුවා. ඔව්. ඇයි මොකටද ඒක අහන්නේ පුතා? ජෝන් පෙන්ඩල්ටන් ජිමිගේ මුහුණ දුටු විට පුදුමයෙන් ඇසුවා. ඒක කඩලා බලන්න වෙනවා බාප්පේ. ඒ ජිමි එයාගේ ඉල්ලීම කරන්න දෙයක් නෑ බාප්පේ. ඒක කරන්නම වෙනවා. එච්චරයි. ඔයා ඒක කරනවද? ජෝන් පෙන්ඩල්ටන් අසරණව නැවතී සිටියා. ඔව් දරුවෝ ඇත්තටම ඔයා බල කරලා කියනවනම් ඒත් බාප්පේ ඔයාට සමහර විට මේක දැනලත් ඇති. මං පොලියානට ආදරේ. මං එයාගෙන් මාව බඳින්න කැමතිද කියලා ඇහුවා. එයා කැමති කිව්වා. එයා දැන් කියනවා මාව බඳින්න බෑ කියලා. මිසිස් කිල්ටන් කැමති නැහැලු. එයා මට කැමති නැහැලු. පෙන්ඩල්ටන් විස්මය මුස ප්‍රීතිය පිට කරන හඬක් නැගුවා. ඒත් ජිමි කියාගෙන යන විට ඔහු තියුණු බැල්ම වෙනස් කරගත්තේ නෑ. ඔයාට කැමති නෑ මිස් කිල්ටන්? ජෝන් පෙන්ඩල්ටන්ගේ දැස් කෝපෙන් දිලිසුණා. ඔව් මං දැනගත්තේ ඒක පොලියානා මගේ අප්පච්චි ගැනයි පරම්පරාව ගැනයි මොනවා හරි එයාගේ පුංචි අම්මට කියන්න බැරිද කියලා මගෙන් අහපු වෙලාවේ. ජෝන් පෙන්ඩල්ටන් ඊට බැනවදිමින් උත්තර දුන්නා. මං හිතුවා දැන් පොලි කිල්ටන්ට ටිකක්වත් මොලේ පෑදිලා ඇති කියලා. තාමත් අර ඉස්සර හිටපු විදිහම වගේමනේ. ඔය හැරින්ටන්ලා හැමදාම තමන්ගේ වංශය ගැනයි පරම්පරාව ගැනයි මහ ලොකුවට හිතාගෙන හිටපු මිනිස්සුනේ. ඇයි ජිමි ඔයාට කියන්න බැරිද? කියන්න බැරිද? බාප්පේ මගේ අප්පච්චි තරම් හොඳ කෙනෙක් මුළු ලෝකෙවත් ඉන්නේ නැතුව ඇති කියලා කියන්න මගේ දිවාග තිබුණා. ඊට පස්සේ එකපාරටම මට අර ලියුම මතක් වුණා. ඒකේ මොනවද ලියලා තියෙන කියලා දැනගන්න ඕන වුණා. මට බය හිතුණා. ඒ ලියුමේ තියෙන දේ ගැන හරියටම දැනගන්නකම් මං වචනයක්වත් කියන එක හරි නෑ. මට අවුරුදු 30 වෙනකල් මගෙන් හංගන්න ඕන දෙයක් අප්පච්චිට තිබිලා තියෙනවා. ඒ කියන්නේ මං මෝරපු මිනිසෙක් වෙලා ඕන දෙයක් දරා ගන්න පුළුවන් වයසකට එනකල්. තේරුණාද? අපේ ජීවිතවල මොකක්දෝ රහසක් තියෙනවා. කොහේ හරි මට ඒ රහස දැන් දැනගන්න ඕන. ඒක දැන්ම දැනගන්න ඕන. ඒත් ජිමි දරුවෝ ඔච්චර බය වෙන්න එපා කොල්ලෝ. ඒක හොඳ රහසක් වෙන්නත් පුළුවන්. සමහර විට ඔයා දැනගන්න කැමති වෙන විදිහ එකක් වෙන්නත් පුළුවන්. සමහර විට ඒත් එහෙම දෙයක් නම් බාප්පේ ඇයි එයා මට අවුරුදු 30 වෙනකල් එක මගෙන් හංගන්න හිතුවේ? නෑ බාප්පේ. එයා හැදුවේ මට ඒක දරා ගන්න පුළුවන් වයසට එනකල් ඉන්න. මං ඒක අහනකොට හිත කඩා වැටෙන්නේ නෑනේ එතකොට. මං අප්පච්චිට දොස් කියන්නේ නෑ. ඒක මොකක් වුණත් එයාට වළක්වන්න බැරි දෙයක් වෙලා තියෙන්නේ නැති. මට සහතිකයි. ඒත් ඒ මොකද්ද කියලා මට දැනගන්න ඕනේ. කරුණා කරලා මට ලියුම දෙනවද? ඒක ඔයාලඟනේ තියෙන්නේ. ජෝන් පෙන්ඩල්ටන් එක්වරම නැගී සිටියා. මං ඒක දෙන්නම්. ඔහු කීවා. මිනිත්තු 3කට පමණ පසුව ඒ ජිමිගේ අතේ තිබුණා. ඔහු ඒ දැඩිව අල්වා ගත්තා. මං කැමති ඔයා මේක කියවලා ඒකෙත් තියෙන දේවල් මට කියනවා නම් බාප්පේ කරුණා කරලා මට කියන්න. ඒ ජිමි මම හොඳයි දරුවෝ. තීරණාත්මක පෙනුමකින් යුතු ජෝන් පෙන්ඩල්ටන් ලියුම විවෘත කොට එහි තිලෝ කඩදාසි එළියට ඇත්තා. එහි තිබුණේ එකට ගැට ගැසූ කඩදාසි ගොනුවක්. වෙනමම නවා තිබූ කඩදාසියක් ලියුමක් බව කියා පෑවා. ජෝන් පෙන්ඩල්ටන් පළමුව ඒ විවර කොට කියවන්නට උනා. ඔහු ඒ කියවෙන විට ජිමි හුස්ම නාල්ලාම මහත් පීඩනයකින් ඔහුගේ මුහුණ දෙස බලා සිටියා. ජෝන් පෙන්ඩල්ටන්ගේ මුහුණෙහි පුදුමයකුත් ප්‍රීතියකුත් තවත් තේරුම්ගත නොහැකි මොකක්දෝ හැඟීමකුත් ඇඳි යන ජිමි දුටුවා. බාප්පේ මොකද්ද ඒ? ඔහු විමසුවා. කියවල බලන්න ඔයාම. ජිමිගේ ඉදිරියට විහිදුණු දෑත මත ලියුම තබමින් ජෝන් පෙන්ඩල්ටන් කීවා. ඉතින් ජිමි ඒ කියෙව්වා.
මෙම කවරේ තුල බහා ඇති ලියකියවිලි මගේ පුතු ජිමීගේ සැබෑ නම ජේම්ස් කෙන්ට් බව ඔප්පු කරන නීත්‍යානුකූල සාක්ෂියකි. ඔහු බොස්ටන්හි විලියම් වෙදර්බයිගේ දියණිය වූ ඩොරිස් වෙදර්බයිගේ ඇය හා විවාහ වූ ජෝන් කෙන්ට්ගේ පුත්‍රයයි. මේ සමග ඔහු මවගේ පාර්ශවයේ නෑදෑයන් වෙතින් දුරස් කොට හදා වඩා ගත්තේ මන්දයි පැහැදිලි කරන ලිපියක්ද අඩංගු කර තිබේ. වයස අවුරුදු 30දී එය කියවා බලන ඔහු ඊට මට සමාව දෙනු ඇතැයි සිතමි. තමන්ගේ පුතු තමන්ට සම්පූර්ණයෙන්ම අහිමි වී යයි බියෙන් ඔහු තමන් වෙතම රඳවා ගැනීමට පියෙකු විසින් කරනු ලැබූ වෑයම ඔහු තේරුම් ගනු ඇති. මේ ලියුම ඔහුගේ මරණය නිසා පිටස්තර කිසිවෙකු විසින් විවෘත කරනු ලැබුවේ නම් බොස්ටන්හි වෙසෙන ඔහුගේ මව් පාර්ශවයේ නෑදෑයන් වෙත වහාම දැනුම් දෙනමෙන් ඉල්ලා සිටිමි. මේ තුල අඩංගු ලියකියවිලිද ඔවුන් අතර එවිට පත් කළ යුතුය. මීට ජෝන් කෙන්ට්. ජිමී සිටියේ සුදුමැලි වෙලා. ජෝන් පෙන්ඩල්ටන්ගේ දැස් දෙස බලන විට ඔහු වෙවුලමින් සිටියා. ඔහු ගොත ගැසුවා. මමද අර නැතිවෙච්ච ජැමි? මේ ලියුමේ තියෙන හැටියට ඒක ඔප්පු කරන්න පුළුවන් ලියකියවිලි තියෙනවා. පෙන්ඩල්ටන් මහතා හිස සලමින් කීවා. මිසිස් කාරුගේ බෑනා? ඔව් ඇත්තටම. ඒත් ඇයි මට ඒක අදහන්න බෑ. ජිමීගේ මුහුණ බැබලෙන්නට මොහොතක් පමණ ගත වුණා. එහෙනම් සහතිකයට මම දන්නවා මං කවුද කියලා. මට පුළුවන් මිසිස් කිල්ටන්ට මගේ පරම්පරාව ගැන කියන්න. ජෝන් පෙන්ඩල්ටන් වීලි කටහඬකින් කතා කළා. මමත් කියන්න ඕන ඔයාට එහෙම කරන්න පුළුවන් කියලා. බොස්ටන් වෙදර්බයිලගේ පරම්පරාවේ පෙළපත කුරුසු යුද්ධේ තිබුණු කාලේ වෙනකල් කියන්න පුළුවන්. ඒකෙන් අර ඇසෑහීමකටපත් වෙන්න ඕන. අනික ඔයාගේ තාත්තා එයාටත් හොඳ පරම්පරාවක් තියෙනවා. මිසිස් කාරු තමයි මට ඒක කිව්වේ. එයාලගේ පවුලත් එක්ක නොහොදනෝ කඩුකම් ඇති කරගත්තත් එයා එහෙම කිව්වා. ඒක ඔයා දන්නවනේ ඇත්තටම. ඔව්. අසරණ අප්පච්චි. එයා මාත් එක්ක ඒ අවුරුදු ගානෙම මොන ජීවිතයක්ද ගත කරන්නේ නැත්තේ. ඒක හරිම දුක හිතෙන ජීවිතයක්. මට දැන් හුඟක් දේවල් තේරුම් ගන්න පුළුවන් බාප්පේ. මෙච්චර කාලයක් මට ඒව තේරුම් ගන්න බැරි වෙයි හිටියේ. එක ගෑනු කෙනෙක් දවසක්ද මට ජැමී කියලා කතා කළා. දෙයියනේ එදා අප්පච්චිට කොච්චර තරහ ගියාද? මට දැන් හිතා ගන්න පුළුවන් එදා රෑ කෑමටවත් ඉන්නේ නැතුව ඇයි එයා මාව අරන් එතනින් පිට වෙලා ආවේ කියලා. අසරණ අප්පච්චි. ඒක උනේ හරියටම එයාට අසනීප වුණාට පස්සේ. එයාගේ අත් කකුල් පන නැතිව තිබුණේ. වැඩි කාලෙ යන්න නැතුවම එයාට හරියට කතා කරන්න බැරුව ගියා. එයාගේ කතාවට බලපාන මොකක් හරි ලෙඩක් හැදිලා තිබුණේ. මට මතකයි එයාගේ මරණාසන්න මොහොත. මේ ලියුම තියෙන පැකට් එක ගැන මොනවද කියන්න හැදුවේ වෙලේ. මට දැන් හිතෙනවා එයායි කිව්වේ ලියුම කඩලා බලලා අම්මගේ නෑදෑයෝ ළඟට යන්න කියලා වෙන්න ඕනේ. ඒත් මං හිතුවා එයා කිව්වේ මේක පරිස්සම් කරලා තියාගන්න කියලා. ඉතින් මං එහෙම තමයි එයාට පොරොන්දුනේ. ඒත් ඒක අහලා එයා සැනසීමක් ලැබුවේ නැති බව පේනුණා මට. මං එහෙම කිව්වා මෙයා තව ටිකක් දුක් වුණා ඒ වෙලේ. ඔයාට තේරෙනවද? බාප්පේ මට ඒක එදා තේරුණේ නෑ. අසරණ අප්පච්චි. හොඳයි ජිමි. අපි මේ ලියකියවිලි ටික බලමු. අනික ඔයාගේ අප්පච්චිගේ තව ලියුමක් මෙතන තියෙනවා. මට තේරෙන විදියට ඔයාට ඒක කියවන්න ඕනේ නැද්ද? ජෝන් පෙන්ඩල්ටන් යෝජනා කළා. තරුණයා ඊට පෙර ලැජ්ජාවෙන් සිනහසී ඔරලෝසු දෙස බැලුවා. ඔව් ඇත්තටම. ඉතින් ඊට පස්සේ මම මේ හිතා ඉන්නේ මේ මට පොලියානව හම්බ වෙන්න යන්න පුළුවන් කොච්චර ඉක්මනටද කියලා. ජෝන් පෙන්ඩල්ටන් කල්පනාකාරීව නල්ල රැලි කර ගත්තා. ඔහු ජෙමී දෙස බලා මදක් පැකිලීමෙන් මෙසේ කීවා. මන් දන්නවා ඔයාට දැන් පොලියානව හම්බ වෙන හදිසිය කියලා ලන්දාරියා. මං ඒකට වැරද්දක් කියන්නේ නෑ. ඒත් මේ தත්ත්වය යටතේ ඔයා මේවත් තරං ගිහින් ඉස්සර වෙලාම කාරුණෝනව හම්බ වෙන එක හොඳයි. ඔහු ලියකියවිලි ගොනුව ජිමී ඉදිරිපිට තැබුවා. ජිමී නල්ල රැලි කරගෙන මදක් කල්පනා කළා. ඔහු ඊට එකඟ වුණා. හොඳයි. මං එහෙම කරන්නම් බාප්පේ. අනික ඔයා කැමති නම් ජිමී මමත් එනවා ඔයත් එක්ක. මට වගේ පුංචි අම්මා වෙන්න ඉන්න කෙනාව හම්බ වෙලා කාරණයක් කතා කරගන්න තියෙනවා. ඒක මගේ පෞද්ගලික වැඩක්. අපිට අද හවස 3ට විතර යන්න පුළුවන් නේද? ජෝන් පෙන්ඩල්ටන් යෝජනා කළේ පැකිලිමි.
හොඳයි බාප්පේ අපි එහෙම කරමු. දෙයනේ එහෙනම් මං තමයි ජැමි. මට තවමත් එක අදහන්න බෑ. පුදුමයෙන් හඬ නැගූ තරුණයා නැගී සිටියා. ඔහු අසහනකාරී ලෙස කාමරේ එහාටත් මෙහාටත් ඇවිත්තා. මං දැන් හිතන්නේ ඔයා හිතන්නේ රූත් පුංචි අම්මා මේක ගැන කොයි විදිහට හිතයි කියලාද? ඔහු නැවතී මුහුණ රතු කරගෙන ඇසුවා. ජෝන් පෙන්ඩල්ටන් හිස වැනුවා. ඔහුගේ දැසට පැරණි දුක් බර ගතිය පැමිණෙමින් තිබුණා. ඒක කියන්න අමාරුයි දරුවෝ. ඒත් මම මේ හිතන්නේ මං ගැන. ඒක කොහොම වෙයිද? ඔයා එයාට අයිති වුණාම මටමක් වෙයිද? ඔයා බාප්පේ ඔයා හිතන්නේ ඔයා පැත්තකින් තියන මේ කිසිම දෙයකට පුළුවන් කියලාද? ජිමි සරදම් හඬකින් ඇසුවා. ඔයා ඒකට දුක් වෙන්න ඕනේ නෑ. එයා එක ගණන් ගන්නවත් නැති වෙයි බාප්පේ. එයාට ජැමි ඉන්නවනේ ඉතින්. ඔහු මදක් නැවතී සිටියා. ඔහුගේ දැසට ත්‍රාසයක් මෝදු වෙමින් තිබුණා. හත් දෙයනේ. බාප්පේ මට අමතක වුණානේ ජැමීව. මේක ජැමීට නම් දරා ගන්න අමාරුයි. ඔව් ජිමි. මමත් ඔක හිතුවා. තාමත් එයා නීතියෙන් හදාගන්න කෙනෙක්නේ. නැද්ද? ඔව් ඒත් මං කිව්වේ ඒක නෙමෙයි බාප්පේ. එයා ඇත්ත ජැමී නෙවෙයිනේ. එයා අර අබ්බගාත කකුල් දෙකත් එක්ක මේක ඇහුවා මිනිහට දරා ගන්න අමාරු වෙයි. මම එයා ඔබ ගැන කතා කරන්න වහලා තිනවා. මං දන්නවා. අනික පොලියානයි මිසස් කාරුයි දෙන්නම මට එයා හිතන හැටි ගැන කියලා තියෙනවා. එයා ඇත්තම ජැමී කියලා හිතාගෙන හුඟක් සතුටින් ඉන්නවලු. දෙයනේ මේක එයාගෙන් වසන් කරන්න බෑ මට. ඇත්තටම මට මොකද කරන්න පුළුවන්? මං දන්නේ නෑ දරුවෝ. ඔයා ඔය කරන දේවල් එහෙමම කරනව ඇරෙන්න. වෙන කරන්න පුළුවන් දෙයක් මටත් හිතා ගන්න බෑ. දිගු වේලාවක් තිස්සේ කිසිවෙකුත් කතා කළේ නෑ. ජිමි නැවත වතාවක් අසහනකාරී ලෙස කාමරේ එහාටත් මෙහාටත් ඇවිත්තා. හදිසියෙම ඔහුගේ මුහුණ ආලෝකමත් වුණා. විසඳුමක් තියෙනවා බාප්පේ. මං ඒක කරනවා. මං දන්නවා මිසස් කාරුත් මේකට කැමති වෙයි. අපි මේක රහසක් විදිහට තියාගන්නවා. මිසස් කාරුටයි තව පොලියානටයි එයාගේ පුංචි අම්මටයි ඇරෙන්න මේක කාටවත් කියන්නේ නැහැ. මට ඒගොල්ලන්ට මේ කියන්නම වෙනවනේ. ඔහු අගහරේ එකතු කළේ හිතාමතාමයි. ජෝන් පෙන්ඩල්ටන් සැකයෙන් යුතුව ඔහු දෙස බැලුවා. ඔයා එහෙම කරන්න ළමයෝ. ඉතිරි හරිය කාටවත් මොනවත් කියන්න බෑ ඒකට. ඒත් මතක තියාගන්න ජිමි එහෙම කරන්න නම් ඔයාට කැප්වීම් හුඟක් කරන්න වෙයි. ඔයා ඒව ගැනත් හිතලා බලනවා නම් මං කැමතියි. හිතලා බලන්න? මං ඒව ගැන හිතුවා. ඒක එච්චර දෙයක් නෙමෙයි ජැමී ගැන හිතුවම. මට යට මේක කියන්න බෑ. එච්චරයි. මට වාට වැරදි කියන්න බෑ ජිමි. ඔයා හරි කියලා මටත් හිතෙනවා. අනික් අතට කාරුණත් ඔයා ඒක එකඟ වෙයි. ඒ මොකද අන්තිමේදී ඇත්ත ජැමී දැන් ඉන්නවා කියලා යට හිත හදාගත්ත හැකිනේ. ජෝන් පෙන්ඩල්ටන් අවංකවම කතා කළා. ජිමි සිනාස් වුණා. ඔයා දන්නවද බාප්පේ? එයා කොච්චරවත් මට කිව්වනේ මාව කොහෙද හරි දැකලා පුරුදුයි කියලා. දැන් අර කෝච්චි කීරද දැන යන්නේ. මන්න ලෑස්ති. ජෝන් පෙන්ඩල්ටන්ද හඬ නගා සිනාස් වුණා. ඒත් මන්නම් තාම නෑ. වාසනාවකට තව පැය කීපයකට ඒක පිටත් වෙන්නේ නෑ. එසේ කියවු නැගී සිට කාමරයෙන් පිට වී ගියා.